ගෑණි පැනලා ගිය දවසේ මායි මහත්තයයි මුළු නගරෙම පීරුවා. අපිට අල්ලගන්න බැරි වුණා. කොහොම හරි අර ලොකු ළමයාව බැරි වීමකින් හරි වෙන මොනවා හරි හේතුවකින් දාලා ගිහිල්ලා තිබුණා. ඇයි? හේතුව නම් කියන්න දන්නේ නැහැ. කොහොම හරි ලොකු කෙල්ලව දාලා ගිහින් තිබුණා. එතන ආමගේ කොල්ලා ඒ කෙල්ලව කොහාට හරි බාර දීලා තිබුණා හදාගන්නේ කියලා. කාගේ වෙලාවටද මන් දන්නේ නැහැ එදා උන් තුන් දෙනා බේරුනේ. මට අහුණා නම් එහෙම උන් තුන් දෙනාම ඉවරයක් කළා තමයි මං ආපහු එන්නේ. දැන් වාට හරි සතුටු ඇතිනේ. ඇයි? අරහි මගේ දරුවට ඉන්න හරි හමන් තැනක්වත් දීලා නැහැ. ඉතින් අර ස්ටෝස් වල රූම් එකක් තියෙනවනේ. ඔව්. ගාඩ් රූම් එකක් වගේ එකක්ලු දීලා තියෙන්නේ. ඒසිත් නැහැලු. කැඩිච්ච ෆෑන් කෑල්ලලු දීලා තියෙන්නේ. ඉතින් ඒ මදිද? අනේ ලයිට් මේ. ඔහොම නම් දුක් විඳින්න මම මගේ දරුවා හදලා නැහැ. ශිලා ඔයාගේ පුතා ඉපදෙච්ච දවසේ ඉඳන්ම අනුන්ගේ සල්ලි වලින් සැප වින්දයි කියන එක මන් දන්නවා. තමන්ගේ අතපය මහන්සි කළා හම්බ කරගන්නකම් ඔය දුක යාට දුකක් නෙවෙයි. ලයිඩ් ඒ වුණාට කුරුළුට වටිනවා අපි ගැන හිතලා රයින්ට ඊට වඩා තත්ත්වයක් දෙන්න. ශිලා රයන්ට දෙන්න තියෙන සුදුසුම තැන තමයි ඔයාට දීලා තියෙන්නේ. ඊට වඩා තැනක් එයාට දෙන්න එයා මොනවද දන්නේ? ලයිඩ් බලන්නකෝ ඩිලාන්ට ට්‍රාන්ස්පෝර්ට් එක බාර දීලා රයින්ට ස්ටෝ කීපර්කම දීලා මොනවද මේ කොල්ලු කරන ලැජ්ජ නැති වැඩේ? මිනිස්සු අපි ගැන මොනවද හිතන්නේ? ඔයා ඕක මගෙන් අහනවට වඩා ගිහිල්ලා කුරුළුගෙන් ඇහුවා. හොඳට තේරුම් ගන්න. වාසනා මොකද hina වෙන්නේ? මම මොකටද hina වෙන්නේ මැඩම්? මන් දන්නවා. තමුන් තමයි යටින් උල්පන්දම් දෙන්නේ කියලා මේ හැම දෙයකටම. රෙෂිලා. ඇයි ඔයා මේ අහිංසක ළමයාගේ ඇඟේ එල්ලෙන්න හදන්නේ? මේ ළමයා ඔයාට මොනවද කළේ? අහිංසක? හොඳ අහිංසක. හිතුවද මම යාගෙන මන් දන්නේ නැහැ කියලා? ඉන්න මම බලාගන්නම්කෝ. වාසනා. මහත්තයා. ඔය රෙෂිලා කියන දේවල් ඔයා ගණන් ගන්න එපා. මම ඔය කිසි දෙයක් ගණන් ගන්නෑ මහත්තයා. මන් දන්නවා. ඔය රයන් මහත්තයටයි ඩිලාන් මහත්තයටයි වෙච්ච දෙයට හිතේ අමාරුවෙන් කතා කරන්න කියලා. වාසනා. මං ඒ දෙන්නට තාම මොකුත්ම කළේ නෑ. හැබැයි ආයිත් වතාවක් මොනවා හරි වැරැද්දක් කළා වුණොත් කණෙන් ඇදලා එළියට දාන්නේ. අයි මගෙන් කිසිම සමාවක් නෑ. නෑ වාසෝර කියන්න ඕනේ නැහැ. මමයි ඇවිල්ලා වගේ හැප්පුණේ.
මාත් වෙන කල්පනාවක හිටියේ. ඔයාලා ගත්තේ නැත්නම් මම මෙතනින් වැටෙනවා. ඔයාලට එහෙම වැටෙන්න දෙනවද? මට මොනවත් අමාරුවක් නැහැ නේ. මට ප්‍රශ්නයක් නැහැ. මම යන්න. thank you. Okay. මොකද්ද මේ කරන්නේ? ඔය මහත්තයාගේ දිනපොතනේ. මේ අත් දෙක තියන් ඉන්න බැරිද? කඩනවා ඇඟිලි ඊට පස්සේ. මේ පොත අල්ලගෙන තිබුණා. එනවා. මේ කන්තරුනේ මේ පැත්තේ ඉන්නේ නැහැ. මේ කරන්නේ? හැඩ්ඩි මම බය වුණා. මොනවද මේ කාමරේ කරන්නේ? මට ටිකක් බලන්න හිතුවා. මේකේ බලන්න මොනවත් නැහැ. කරුණාකරලා යන්න. ඇයි මට යන්න කියන්නේ? මේ කාමරේට කවුරුත් එනවට ඔයාලා කැමති නැද්ද? මේ කාමරේ මගේ මහත්තයාගේ කාමරේ. මේකට එන්නේ මහත්තයා විතරයි. පිටායට එන්න අවසර නැහැ. පිටායට. කොහොර මෙතන තිබ්බ රඝුරන් මහත්තයාගේ පින්තූරේ? ඒ පින්තූරේ බොහොම පරණයි. ඒක දිරලා. අපි ඒක විසි කරා.
විසි කරා. ඇයි ඒක හදලා ගන්න තිබුණා? උන්නට ඒක වැඩක් නෑනේ. යන්න කාමරේ පිට වෙලා. නෝන කොහොමද ඒ පින්තූර ගැන දන්නේ? නෝන කොහොමද ඒ ගැන දන්නේ? අකල් පූජා දෙන්නේ නැද්ද? ඔව් මේ දවස් 3-4කට ඉන්නේ. කොහෙද අකල් හදිසියෙන් පූජා ගියේ? මේ මගේ යාළුවගේ ගෙදර ගියේ. දන්නව තරම් නම් කමක් නැහැ ඉතින්. එහෙම නැතුව ඔය විදිහට නිදහස දුන්නොත් නම් දන්නවනේ ඉතින් පූජා වුණත් ඉතින් හදා ගන්න නම් අමාරුයි. අද කාලේ හිට දන්නවනේ. මට පූජාගෙන විශ්වාසයක් තියෙනවද? ඔය විශ්වාසයෙන් හින්දාම තමයි අපිට වරදින්නේ. අංකල් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. පූජා කියන්නේ අර ස්ටබන් කේස් එකක් නේ. ඒක ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහැනේ. එහෙම කියලා බෑ අංකල්. පූජා වුණත් අංකල්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට තියාගන්න. අපි ඒක කොහොම කරන්න හදුවත් හරියන්නේ. ඒ ළමයට ඕනේ නිදහස දුන්නම ඇති. නෑ අංකල් එහෙම නෑ. ඉතින් ඔය කතාවක් තියෙනවනේ මී හරකෙක්ට උනත් බෙහෙත් දෙන්නේ පැණිවරක මදුලක් අස්සේ දාලා කියලා. මට නම් ඉතින් නටවන්න බැරි මෙල්ල කරන්න බැරි වුන් මෙහෙම කරද්දි නටවන්න පුළුවන්. ඒක නතින්. ඒක නෙවෙයි මාලන් මේ දැන් කොහොමද ඔෆිස් එකේ සිටුේෂන් එක? කුරුළු හිම කොහොමද? එයා මං ගාන නම්මලා තියාගෙන ඉන්නේ. අංකල් දන්නවනේ මගේ හැටි ෂේප් එකේ මට ඕනේ විදිහට කට්ටිය තියන්න ඕන තැන් වල ලස්සනට තියලා තියෙනවා. මම නොදන්නේ ඉතින් මාලන්ගේ හැටි. අන්න ඒකනේ අංකල් කියන්නේ. ඔය වගේ කේස් හැන්ඩල් කරද්දී තීරණ ගන්න ඕනේ මෙතනින්. මෙතෙන්ට දුන්නොත් ඔක්කොම ඉවරයි. අංකල් මට පූජත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. මේක හරිම වැදගත්. ඒ හින්දා කෙල්ල ඉන්න තැනකට ගිහින් හරි මම කතා කරන්න ඕනේ. නෑ. ඒක නම් වෙන එකක් නෑ මාලන්. මොකද මේ යා ගිය වැඩේ මග දාලා ඉන්න කියන එක හරිය නෑනේ. අංකල් මේක හොඳ බිස්නස් එකක් අංකල්. අතටම ආපු එකක්. ඉතින් පූජා එනකම් ඔයා හැල්ල් කරන්න ඕන. දැන් එහෙම හරියන්නේ. මේ වැඩේට පූජා ඉන්න ඕනේ. නැත්තම් වැඩේ මිස් වෙනවා. ඒක නම් වෙන එකක් නෑ. යා ගිය වැඩේ මග දාලා ඉන්න එකක් නෑ. දැන් කොහොමද? එක විදිහට ඔලුව තියාගෙන ඉන්න බෑ ආදිත්‍ය. එක විකාර පේනවා. ආදිත්‍ය. ප්ලීස් මචං. මගේ ළඟට වෙලා ඉන්න. මන් දන්නේ මම්මට මොනව කරගන්න ඉති කියලා. කිසි දෙයකට බය වෙන්න එපා මචං. මං ඉන්නවා.
අර නෝන මොකද ඇවිල්ලා ඉන්නේ මෙයාට? ඇයි බන් දවාලි කිව්වේ මහත්තයව හම්බෙන්නේ කියලා? ඉතින් මහත්තය නෑ කියලා කිව්වනේ. ඔව් ඉතින් කිව්වා. ඒත් ඉතින් තාම ඉන්නවනේ. මන් දන්නේ මට කිව්වා මහත්තයව හම්බෙලාම යන්න ඕනේ කියලා. මොන මරාලයක් කඩා වැටෙන්නේ නැවද දන්නේ නැහැ. මට සැකයි. සැකයි? දන්නවද දැන් ඒ කෙල්ල කොහෙද හිටියේ කියලා? කොහෙද? මහත්තයාගේ ඔෆිස් කාමරේ. ඔෆිස් කාමරේ? යා මොනේ හැකට තේ කාමරේට නිගන්න ගියේ? ඒක තමයි මාත් අහන්නේ. ඒ මදිවට මගෙන් අර පින්තූරය ගැනත් ඇහුවා. මොන? අර මහත්තයාගේ ඔෆිස් කාමරේ තිබ්බ රඝුවරන් මහත්තයාගේ පින්තූරේ ඒක. එයා කොහොමද මේ පින්තූරය ගැන දන්නේ? අනික යා කවදාවත් මේ පින්තූරය දැකලා නැහැනේ. කවදාවත් මහත්තයා කාමරේට යා ගිහිල්ලත් නැහැ. ඒක තමයි මාත් අහන්නේ. හැබැයි මේ කෙල්ල මොකටද ඇවිල්ලා තියෙන්නේ? මේ වලවුවේ විතරත් මගෙන් ආරාර ඇහුවා. මාත් අහගෙනයි. අපිට නොතේරෙන මොකද්ද මේක ඇස්සේ තියෙනවා. බලමු කාට දෙන්න හදන්නේ කියලා. දැන් කොහෙද ඉන්නේ? කුරුළු මගේ දුව. කුරුළු ඔයාගේ එකම සහෝදරී. කුරුළු ඔයාගේ එකම සහෝදරී. මේ කෙල්ල මෙහාට ඇවිල්ලා ඉන්නේ මාත්‍ය පොලිසියට අල්ලලා දෙන්න දන්නේ. ඒක කියන්න බෑ. ඔත්තු බලන්න ආවද දන්නේ නැහැ. ඔව් නැත්තම් කාලෙකින් මෙහාට ආපු නැති අය මොකටද මේකට රින්ගන්නේ දැන්? අනිත් ඒ කෙල්ලට මේ හදිසියේ මහත්තයා හම්බෙන්න තියෙන ඌවනාව මොකද්ද? ඔබ මෙතන හිටපන්. මං ගිහලා මහත්තයාට පණිවිඩයක් දීලා එන්න. මහත්තයාට පණිවිඩයක් දෙන්න? ඔව් මහත්තයාගේ ඩ්‍රයිවර් කුලුවට කිව්වම හරි. අනේ මට බෑ ටින් අය ඒ කෙල්ලත් එක්ක මෙතන තනියෙන් එන්න. ඔබ බයද? ඔබ කතා කරන්න ගියාම නම් අර මන්තරේ මේ මන්තරේ ඔක්කොම මන්තර කියනවා. මොකක්ද තියෙන බය? උඹ එතෙන්ට වෙලා හිටපන්. අභිමන් මට මීට වඩා ඕන තරම් ලස්සන ඇඳුම් අරන් දීලා තියෙනවා. ඇඳුම කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ළමයෝ. ඇඳුම අඳින කෙනායි ලස්සන වෙන්න ඕන. අද අභිමන් ඉන්න තත්ත්වය ගැන හිතද්දි මට ඔයා ගැනත් බය හිතෙනවද?
අම්මා මොකක් හරි දෙයකට බයෙන්ද ඉන්නේ?